ආයුබෝවන් ආදරණීය දරුවනි අද අපට નિયમિત පාඩම සැලලිහිණි සංදේශයේ අපට નિયમિત කවි ඇසුරෙන් විචාර ලියන්නේ කොහොමද කියන එක පැහැදිලි කර ගැනීම. ඒ සඳහා ආදර්ශ විචාර දෙකක් මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මීට පෙර ඔබ වෙත ලබා දුන් එම පාඩමට අදාළ නිබන්ධනයේ විචාර ප්‍රශ්නාංක 1 සහ 2 පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමින් මෙම හඬපටයට සවන් දෙන්නට කියලා. විචාර ප්‍රශ්නාංක 1. සැලලිහිණි සංදේශ කතුවරයා දූතයාට කරන මගවැණුම් වලදී ස්වභාවෝක්තියට මුල් තැනක් දෙන අයුරු පැහැදිලි කරන්න. ආදරණීය දරුවෙනි, සමහරක් වෙලාවට ඔගොල්ලෝ විචාර ප්‍රශ්නය දැකලා මාතෘකාව දැකලා බය වෙනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ සමහරක් වෙලාවට සරල දෙයක් ඕගොල්ලන්ගෙන් අහලා තියෙනවා අමාරු වචනයක් යොදලා. මෙතන තියෙන ඕගොල්ලන්ට ගැටලුවක් ඇති වෙන වචනයක් හැටියට ගන්නට පුළුවන් මේ ස්වභාවෝක්තිය කියන වචනය. ස්වභාවෝක්තිය කියන වචනේ පැහැදිලිව තේරුම් ගන්න පළවෙනිම තේරුම් ගනිමු. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙයි ඕගොල්ලෝ මේ ਵਿਚාරයේ ලියන්නට ඕන කරුණු ඉදිරිපත් කරන්නට ඕන උදාහරණ කවි මොනවද කියන එක. ස්වභාවෝක්තිය ස්වභාව එකතු කිරීම උක්තියට. ඒකේ අදහස වෙන්නේ ස්වභාවය පිළිබඳව ස්වභාවික తত্ত্বය පිළිබඳව කෙරෙන්නා වූ වර්ණනාවන්. එහෙමත් නැත්නම් එම මාර්ගයේ ගමන් කරන විට සැලලිහිණියාට දකින්නට ලැබෙන ඒ සුන්දරත්වය, ඒ වගේම දකින්නට ලැබෙන ස්ථාන පිළිබඳව තොටගමේ ශ්‍රී රාහුල හිමියන් අතිශයෝක්තියෙන් යුතුව වර්ණනා කරන්නේ නැතිව ස්වභාවෝක්තියට මුල් තැන දෙමින්, ඒ කියන්නේ තියෙන ස්වභාවය ඒ විදිහටම ඉදිරිපත් කරනවා, හැබැයි රසවත් ආකාරයට. දැන් මේක පටලව ගන්නට එපා. ස්වභාවෝක්තිය කියලා කියන්නේ තියෙන දේ ඒ විදිහටම ඍජුව ඉදිරිපත් කිරීම නෙමෙයි. එහෙනම් ඒක වාර්තාවක් වෙනවා. ස්වභාවෝක්තියේ තියෙන විශේෂත්වය තමයි ස්වභාවෝක්තිය කියලා කියන්නේ යම්කිසි දෙයක ස්වභාවය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා, හැබැයි රසවත් ලෙස. එහෙනම් පටලව ගන්නට එපා මේක. ස්වභාවෝක්තිය කියලා කියන්නේ යම්කිසි දෙයක පවතින ස්වභාවය ඒ අයුරින්ම ඉදිරිපත් කිරීම කියන එක සාමාන්‍ය නිර්වචනය වුණාට එතන දෙයක් එකතු කරන්නට ඕනේ. ඒ තමයි ස්වභාවෝක්තිය කියලා කියන්නේ යම්කිසි දෙයක්, යම්කිසි තැනක්, යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව එම පුද්ගලයාගේ හෝ දෙයක හෝ තැනක හෝ පවතින එම ස්වභාවය ඒ විදිහටම ඉදිරිපත් කරන අතර රසවත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීම තමයි ස්වභාවෝක්තිය කියලා කියන්නේ. එහෙනම් ස්වභාවෝක්තියේ තියෙන අනිත් විරුද්ධ අදහස තමයි අතිශයෝක්තිය, කියන්නේ ප්‍රමාණීය ඉක්මවා විස්තර කිරීම. එතකොට සැලලිහිණි සංදේශ කතුවරයා වන තොටගමුවේ සිරි රහල් හිමියන් අපට નિયમિત මේ කවිවල උන්වහන්සේ උත්සාහ කරලා තියෙනවා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය, ඒ වගේම මේ අදාළ ඒ ස්වභාවය ඒ ආකාරයෙන්ම රසවත් ලෙස ඉදිරිපත් කිරීමට. එහෙනම් අපේ පරමාර්ථය වෙන්නේ මේ ਵਿਚාරයේදී අපි කරන්නට ඕන දේ තමයි මේ ਵਿਚාරයේදී ඊට අදාළ කවි තෝරාගෙන මේ ਵਿਚාරය ඉදිරිපත් කිරීම. එතකොට ඒ ස්වභාවික සුන්දරත්වයේ පිළිබඳව වර්ණනා කෙරෙන මගවිසිතුරු කවි කිහිපයක් තමයි අපට තියෙන්නේ. එතකොට එතනින් අපි බලන්නට ඕනේ මොන කවිද ස්වභාවෝක්තිය එහෙම නැත්නම් පවතින ස්වභාවය පිළිබඳව විස්තර කරමින් ඉදිරිපත් කරලා තියෙන කවි මොනවද කියන එක. ඉතින් අපි ਵਿਚාරයට යොමු වෙමු. අපිට මෙතනදී උදාහරණ කවි හැටියට ගන්නට පුළුවන් වළඳින අදහසින් මෙන් සුරංග අඟාංගන කියන කවිය, ඒ වගේම මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි කියන කවිය, ඒ වගේම කස්තුරි තිලක සැදි නලලත සුමුටාන කියන කවිය, ඒ වගේම රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී කියන කවිය. සාමාන්‍යයෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ලකුණු 10ක ප්‍රශ්නයක් නම් කවි 3ක් උදාහරණ ලෙස ඉදිරිපත් කිරීම, ලකුණු 15ක ප්‍රශ්නයක් නම් උදාහරණ ලෙස කවි 4ක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. එක කොටසකට කවි 2 බැගින් ලකුණු 15 විචාරයට සමස්ත සම්පූර්ණ කවි 4ක්. ඉතින් අපි මේ විචාරය කොහොමද කියන එක අපි පැහැදිලි කර ගනිමු. අපි
විචාරයට යොමු වෙමු. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කෝට්ටේ සාහිත්‍ය යුගයේදී රචනා කරන ලද සැලලිහිණි සංදේශයට නිමිත්ත වූයේ සවැනි පැරකුම්බාවන්ගෙන් පසුව රජකම හෙබවීමට සුදුසු පුත්‍ර රත්නයක් උලකුඩේ දේවිය හට ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ගෙන් සැලලිහිණියකු ලබා ආයාචනා කරවීමයි. එතකොට අපි පළවෙනියෙන්ම යුගය, කතුවරයා, ඒ වගේම කෘතිය, ඒ වගේම අරමුණ මෙන්න මේ කියන දේවල් බොහෝම සංක්ෂිප්තව දක්වන්නට ඕනේ. මෙතනදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත වෙනත් කෘති, ඒ වගේම එම යුගයේ රචනා වෙච්ච වෙනත් සංදේශකාව්‍ය මේ වගේ අනවශ්‍ය විස්තර දක්වන්නට එපා. අපේ දරුවන් කරන සමහරක් අය කරන දුර්වලකමක් ඔන්න ඕක. අපි නැවතත් යොමු වෙමු. තත්යුගයේ බිහි වූ සෙසු සංදේශකාව්‍යයන්ට සාපේක්ෂව කෙටි ගමන් මගකින් යුක්ත වූ බැවින් සැලලිහිණිය අඩු පද්‍ය සංඛ්‍යාවකින් යුක්ත වේ. එහෙත් සංක්ෂිප්ත වූත් රසවත් වූත් කාව්‍ය සංකල්පනාවන්ගෙන් ගහන සැලලිහිණි සංදේශය ශ්‍රී රාහුල හිමියන්ගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයේ ලෙස අවිවාදයෙන් පිළිගැනේ. කෙටි ගමන් මාර්ගයක්, ඒ නිසාම සංක්ෂිප්තයි, කෙටි, හැබැයි රසවත්. ඒ වගේම කාව්‍ය සංකල්පනාවන්ගෙන් පරිපූර්ණයි. ඒ වගේම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයේ ලෙස සැලලිහිණිය අවිවාදයෙන් පිළිගැනෙනවා. අපි අපේ විචාර මාතෘකාවට දැන් යොමු වෙනවා. දෙවෙනි ඡේදයට. එහිලා රාහුල හිමියන් සැලලිහිණියා හට ඉදිරිපත් කරන මගවැණුම අතිශයින් චමත්කාර ජනක කාව්‍යෝක්තීන්ගෙන් ගහන සිතට ප්‍රිය උපදවන නිර්මාණයකි. එතකොට සැලලිහිණියාට ඉදිරිපත් කරන මේ මාර්ගය පිළිබඳව කරන්නා වූ වර්ණනාව අතිශයින් චමත්කාර ජනකයි කියලා කියනවා. කවියක, කාව්‍ය කෘතියක, සාහිත්‍ය නිර්මාණයක ප්‍රධාන අරමුණ තමයි චමත්කාරය මැවීම. එහෙනම් මේ කවි ටික කියවන, රස විඳින, අහන අපිට චමත්කාර ජනක සිතුවිලි පහළ වෙනවා නම් කතු හිමියන් සාර්ථකයි. ඒ වගේම කාව්‍යෝක්තීන්ගෙන් ගහන කාව්‍ය උක්තීන්, ඒ කියන්නේ කාව්‍යමය කියමන්, කවි කියමන්, කාව්‍යමය ප්‍රකාශන සිතට ප්‍රිය උපදවන නිර්මාණයක් හැටියට අපිට සලකන්නට පුළුවන්. එකක් චමත්කාර ජනක බවින් යුක්ත සහ කාව්‍යමය කියමන් වලින් පරිපූර්ණ. මෙහිදී උන්වහන්සේ අතිශයෝක්ති වැණුමට වඩා ස්වභාවෝක්ති වැණුමට ප්‍රිය කොට ඇත්තාහ. අර මං කලින් පැහැදිලි කළා වගේ ප්‍රමාණීය ඉක්මවා විස්තර කිරීමක් නෙමෙයි තියෙන්නේ. පවත්නා ස්වභාවය රසවත් ලෙස වර්ණනා කිරීමක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. සැලලිහිණියාට අතරමඟදී දක්නට ලැබෙන ස්ථාන හා අත්විඳීමට ලැබෙන අත්දැකීම් සුලලිත, මතුනොව, අර්ථපූර්ණ හා භාවපූර්ණ සංකල්පනාවන්ගෙන් සුපෝෂිත කරවීමට කටයුතු කොට ඇත. පැහැදිලි කරගමු. සැලලිහිණියාට අතරමඟදී දක්නට ලැබෙන ස්ථාන, ඒ වගේම අත්විඳින්නට ලැබෙන අත්දැකීම් සුලලිත. සුලලිත කියලා කියන්නේ මනා ලාලිත්‍යයකින් යුතු. අර්ථ රසය, ශබ්ද රසය දෙකම දැනවෙන පරිදි. ඒකයි මෙතන කියන්නේ. අර්ථපූර්ණ, අර්ථයෙන් පිරිපුන් ලෙස. භාවපූර්ණ, භාවයන් කියලා කියන්නේ හැඟීම්. එහෙනම් හැඟීම් වලින් පරිපූර්ණ සංකල්පනාවන්ගෙන් සුපෝෂිත කරවීමට, ඒ කියන්නේ මනවින් පෝෂණය කරන්නට කටයුතු කරලා තියෙනවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. උදාහරණ කවි අංක 1. වළඳින අදහසින් මෙන් සුරංග අඟන නලබල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. අපි පැහැදිලි කිරීමක් කරගන්නට ඕනේ අපේ මේ ਵਿਚාරයට ගැළපෙන ලෙස. දැන් මෙතනදී සමහර දරුවෝ වරද්ද ගන්න දෙයක් තමයි කවිය ඉදිරිපත් කරපු හැටිය කවිය තේරුම මෙලෝ සිහියක් නැතුව ලියනවා. එහෙම නෙමෙයි. කවිය ඉදිරිපත් කරයින් පස්සේ අපේ ਵਿਚාරයට ගැළපෙන විදිහට තමයි අපි මේ කවිය අර්ථ දක්වන්නට ඕනේ. අපි යොමු වෙමු. සැලලිහිණියා හට උතුරු දිශාවෙන් පෙනෙන්නට තිබෙන මහමුහුදෙහි ගති ස්වභාවය කතු හිමියන් ඉදිරිපත් කරන්නේ ස්වභාවෝක්තියට මුල් තැන දෙමිනි. අන්න දැක්කද අපි විචාර මාතෘකාව මෙතනට ගලපගත්තා. පැහැදිලිද? සුළඟේ බලයෙන් පණ පෙවුණු ඡණ්ඩ රළපේලි අහස දෙසට එසවෙන අයුරු ඉදිරිපත් කොට ඇත්තේ අනුප්‍රාස රසය දනවමිනි. වෙරළ පුරා විසිරී පැවති මුතුසක් පබළු වලින්ද කියා පාන්නේ එකල සිරිලක් වෙරළ තීරෙහි පැවතියා වූ සුන්දරත්වයයි.
අහස් ගඟ නැමැති කාන්තාව වැළඳ ගැනීමේ අදහසින් මෙන් දල රළ පෙළ ඉහළට නැගෙන බව දක්වා තිබුණද එම උපමාවෙහි කිසිදු අතිශයෝක්තියක් නොමැත. අපටත් පේනවා මුහුදේ රළ අහස දෙසට එසවෙන ආකාරය. ඇත්තේ ස්වභාවෝක්තියමය. පැහැදිලි ඇති අපි ඉදිරිපත් කරපු උදාහරණ කවිය අපි විස්තර කරන්නේ මේ විචාර මාතෘකාවට ගැළපෙන විදිහටයි. ඔබට සමහරක් වෙලාවට ලකුණු අඩු වෙන්නට ඔන්න ඔය හේතු බලපානවා වෙන්නට පුළුවන්. දෙවෙනි කවි උදාහරණය. මල්දම් සුවඳ දුම් සොඳ වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල්ලිව් රැති පොකු නසිනි වල්ලම්බලම දැකයාගන් සහතොසිනි. මතක ඇති කවිය. සැලලිහිනියා වල්ලම්බලම පිහිටියා වූ ප්‍රදේශය පසුකර යන මොහොතේදී දැකගත හැකියයි පැවසෙන පරිසර වර්ණනාවකි ඉහත කවියෙන් දැක්වෙනුයේ. එහෙනම් ඔන්න අපි කියනවා අපිට පැහැදිලි සැලලිහිනියාට ඔන්න ඔය කියන වල්ලම්බලම කියන ප්‍රදේශය පසු කරගෙන යන විට දකින්නට පුළුවන් දර්ශනයක් තමයි මේ කියන්නේ. එහෙනම් කතු හිමියන් ඒ පවත්නා ස්වභාවය විස්තර කරලා තියෙනවා. මොනවද එතන තිබිච්ච දේවල්? මල්දම් හා සුවඳ දුම් සත්කාර ලද සොඳ වරලසින් යුතු මනහර කාන්තාවන් වෙහෙස නිවා ජල ස්නානය කරන කොල්ලම් ගසින් සැදුණු ඉවුරින් යුත් පොකුණක් අසබඩ මෙහි සඳහන් අම්බලම පිහිටියේයයි කතු හිමියෝ පවසා ඇත්තාහ. පැහැදිලි ඇති කවිය තේරුම නිකම්ම ගෙඩි පිටින් ගත්තේ නැහැ. විචාරයට ගැලපෙන ලෙස අපි විස්තර කරනවා. ඒ කවියෙන් කියලා තියෙන්නේ එම ස්ථානයේ පැවති ස්වභාවික සුන්දරත්වයයි, ස්වභාවෝක්තියයි, ස්වභාවෝක්ති අලංකාරයයි. ඊළඟ උදාහරණ කවියට අපි යනවා. කස්තුරි තිලක සැදි නලලත සුමුටාන පුල් මහනෙල් මල්දම් හිස දවටාන සලෙලුන් යනෙන නිතිකර කෙලි කවටාන රිවි මුදුනත වනමැද වදු සුමුටාන. දැන් මේ කියන්නේ සූර්යා මුදුන්පත් වනකොට සැලලිහිනියාට සුමුටාන නම් වූ වනාන්තරය අතරින් ගමන් කරන්න කියූ ආකාරය. එතනදිත් එම සුමුටාන නම් වූ වනාන්තර ප්‍රදේශයේ පැවති ස්වභාවය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලස්සනට වර්ණනා කරනවා. එම ස්වභාවික සුන්දරත්වය ස්වභාවෝක්ති අලංකාරය දනවන පරිදි විස්තර කරනවා. බලමු. මධ්‍යහ්න වේලාවෙහි සුමුටාන නම් වනපියසට ඇතුළු වන සැලලිහිනියාහට දැකිය හැකිවන්නේ එහි නිතර යනේන විනෝදකාමී තරුණයන්වය. ඔවුන් කස්තුරි තිලක තම නළලතෙහි තබා පිපුණු මහනෙල් මල්වැල් හිසෙහි දවටාගෙන සිටින අයුරු රාහුල හිමියන් සඳහන් කොට ඇත. පරිසරය හා බැඳුණු මොවුහු තම ප්‍රකෘති ස්වභාවය එහිදී පළකොට ඇත්තාහ. එතකොට එම සලෙලුන්ගේ එහෙම නැත්නම් එම විනෝදකාමී තරුණයන්ගේ පවත්නා ස්වභාවය විස්තර කරලා තියෙනවා. අතිශයෝක්තියකින් නෙමෙයි. දක්වලා තියෙන්නේ එම ස්වභාවය ඒ ආකාරයෙන්ම වර්ණනා කරලා තියෙනවා. හැබැයි රසවත් ලෙස රසවත් භාවයේ තියෙනවා. ඒ රසය නැතිනම් මෙය හුදු වාර්තාවක් වෙනවා. ඊළඟ කවි උදාහරණයට යමු. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි මතකෝලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පොර සැලසි ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි. ස්වභාව සුන්දරත්වයෙන් අනූන නොකිලිටි වන බිම් පෙදෙස් වලින් ගහනව පැවති කෝට්ටේ රාජධානි සමයේහි ඉහත දැක්වෙන සුන්දරත්වයක් දක්නට ලැබෙන්නට ඇතැයි කීම අයුක්ති සහගත නොවේ. දැන් අද එම තත්වය නොතිබුණාට ඔය හංවැල්ල කියන ප්‍රදේශයේ නැත්නම් ගුරු බැවුල කියන ප්‍රදේශයේ නමුත් එකල මීට අවුරුදු 600 ගානකට පෙර මෙම සුන්දරත්වයේ පවතින්නට ඇති. එතකොට ඒක ඒ ස්වභාවයේ වර්ණනා කිරීමක් වෙනවා. සූර්ය තාපයෙන් පිපුණු නෙළුම්මින් යුත් විල් වලින් ගැවසුණු මත්තු කවුලන්ගෙන් හා පොරට වැටි සිටින වනසැවුලන්ගෙන් යුත් වනාන්තර ප්‍රදේශවලින් එකල ගුරු බැවුල එහෙමත් නැත්නම් හම්වැල්ල ප්‍රදේශය සපිරුණු බව සිතා ගැනීම එතරම් අසීරු කරුණක් නොවේ. එහෙනම් අපිට පැහැදිලි කරගන්නට පුළුවන් මෙන්න මේ කියන හේතු උදාහරණ සහිතව උදාහරණ කවි සහිතව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එම තමන්ට එම සැල්හිණි සංදේශයේ ඔබට නියමිත එහෙම නැත්නම් අපට නියමිත මෙම කවි පෙළේ ඉස්මතු කර දක්වලා තියෙනවා. අතිශයෝක්තියට වඩා ස්වභාවෝක්ති අලංකාරය එහෙම නැත්නම් පවත්නා ස්වභාවය ඒ විදිහට වර්ණනා කිරීමක් දකින්නට ලැබෙනවා. එබැවින් සිරි රහල් හිමියන් අපි අවසන් කරනවා. එබැවින් සිරි රහල් හිමියන් තම සඳෙසෙහි දූතයාට කරන මගවැණුම් වලදී අතිශයෝක්ති අලංකාරයට වඩා ස්වභාවෝක්ති අලංකාරය මුල් තැනක් දී ඇති බව
එහි මග වැණුමෙහි එන ඉහත කවි නිදර්ශනයන්ගෙන් අපට මනාව අවබෝධ වේ. අපි බලමු විචාර ප්‍රශ්නාංක 2. දැන් මේ විචාර ප්‍රශ්නාංක 2 මාතෘකාව පළවෙනියම අපි පැහැදිලි කරගනිමු. ස්වභාව සෞන්දර්යය වර්ණනා කිරීම සඳහා කවියා භාවිත කර ඇති කාව්‍යමය උපක්‍රම සාකච්ඡා කරන්න. එහෙනම් මෙතනදී ඔබට පැහැදිලි කරගන්නට ඕනේ විචාර ලියන්නට කලින් ස්වභාව සුන්දරත්වය එහෙම නැත්නම් ස්වභා සුන්දරත්වය වර්ණනා කිරීම සඳහා. ඒ කියන්නේ ස්වභාවිකව පවතින ඒ සුන්දර බව වර්ණනා කරන්නට වර්ණනා කිරීම සඳහා කවියා භාවිත කර ඇති. ඒ කියන්නේ තොටගමිය ශ්‍රී රාහුල හිමියන් භාවිත කරලා තියෙන කාව්‍යමය උපක්‍රම. ඒ කියන්නේ කාව්‍යමය උපක්‍රම කියලා කියන්නේ කවියෙක් තමන්ගේ කාව්‍ය නිර්මාණය රසවත් කර ගැනීම සඳහා යොදා ගන්නා වූ උපක්‍රම. කාව්‍යමය උපක්‍රම අපිට වර්ග කරන්න පුළුවන් වර්ග දෙකකට. ඒ තමයි අර්ථ රසය ඇති කර ගැනීම සඳහා යොදා ගන්නා වූ කාව්‍ය උපක්‍රම වෙනමම තියෙනවා. ශබ්ද රසය ඇති කිරීම සඳහා යොදා ගන්නා වූ කාව්‍යමය උපක්‍රම වෙනමම තියෙනවා. ඕනෑම ගීතයක් කවියක් පළමු ආසන අපගේ කන තමයි පළවෙනියම පිනවන්නේ. එහෙම නැත්නම් අපේ ශ්‍රවණය අපි අහලා අපිට පළවෙනියම රසය දැනෙන්නේ අපේ කනට. එහෙනම් පළවෙනියම අපේ සිත් ගන්නේ එහි තියෙන ශබ්ද රසය. ඊට පස්සේ තමයි අපි කල්පනා කරන්නේ මේකේ තියෙන තේරුම අර්ථ රසය. එහෙනම් අපි පළවෙනියම කතා කරමු ශබ්ද රසය ඇති කරන්නට තොටගමිය ශ්‍රී රාහුල හිමියන් යොදාගෙන තියෙන උපක්‍රම මොනවද? දෙවනුව අපි කතා කරමු අර්ථ රසය ඇති කරන්නට තොටගමිය ශ්‍රී රාහුල හිමියන් යොදාගෙන තියෙන උපක්‍රම මොනවද කියන එක. එහෙනම් ශබ්ද රසය ඇති කරන්නට අපිට සාමාන්‍යයෙන් ඕනම කවියෙක් යොදා ගන්න දේවල් මොනවද? එකක් තමයි කාව්‍යමය ආකෘතිය. සිව්පදද, දෙපදද, නිසඳැස්ද මේ ආදී වශයෙන්. ඊළඟට විරිත. විවිධාකාර වූ විරිත් තියෙනවා. දැන් මෙතනදී මේ අනුව ගත්තොත් එහෙම අපිට ගන්න වෙන්නේ තොටගමේ ශ්‍රී රාහුල හිමියන් අරගෙන තියෙන්නේ සමුදුරු ගොස් විරිත. එතකොට ඊට පස්සේ අපිට සලකන්නට පුළුවන් එලිවැට එහෙම නැත්නම් එලි සමය අන්න තවත් එක්තරා උපක්‍රමයක් මේ ශබ්ද රසය ඇති කරවන්නට. ඒ වගේම අනුප්‍රාසය. අනුප්‍රාසයත් ඔන්න තවත් උපක්‍රමයක් ශබ්ද රසය ඇති කරවන්නට. ඊට පස්සේ අර්ථ රසය ඇති කරවන්නට අපට ගන්නට පුළුවන් එකක් තමයි උපමා, උපමා යෙදීම, උපමා අලංකාරය, ඒ වගේම රූපක යෙදීම. එහෙමත් නැත්නම් රූපක අලංකාරය. ඒ විතරක් නෙමෙයි කාව්‍යමය සංකල්පනාවන්, එහෙම නැත්නම් කාව්‍යමය යෙදුම්, කාව්‍යෝක්ති අපිට ගන්නට පුළුවන් අර්ථ රසය ඇති කර ගැනීම සඳහා යොදා ගන්නා වූ උපක්‍රමයන් හැටියට. එහෙනම් අපි මේ ਵਿਚාරයට යොමු වෙමු. අපි බලමු ਵਿਚාරය. කෝට්ටේ සාහිත්‍ය යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සවැනි පැරකුම්බාවන්ගේ දෙවැනි දියණිය වූ ලෝකනාථා කුමරිය හට පුත්‍ර රත්නයක් ලබා ගැනීමේ අරමුණින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙන අස්නක් ලෙසින් සැල්හිණි සංදේශය රචනා කරනු ලැබ ඇත. ඔන්න මූලික හඳුන්වා දීම. අපි ඊට පස්සේ යොමු වෙනවා අපේ નિયમિત විචාර මාතෘකාවට අපි පිවිසෙනවා. සිව්පද ආකෘතියට අනුගත වෙමින්, ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ පළවෙනියෙන්ම මේ ශබ්ද රසය පිළිබඳවයි. සිව්පද ආකෘතියට අනුගත වෙමින් සමුදුරු ගොස් විරිතෙන් රචිත සැල්හිණි සංදේශය සංක්ෂිප්ත එහෙත් කාව්‍යමය රසයෙන් අනුවන රසවත් සාහිත්‍ය නිර්මාණයක් බැව් විචාරක අදහසයි. ඒ රසවත් වීම සඳහා රාහුල හිමියෝ විවිධ වූ කාව්‍යමය උපක්‍රම ප්‍රශස්ත මට්ටමින් යොදාගෙන ඇත්තාහ. ඔන්න දැන් අපි ගන්නේ අපිට નિયમિત ශබ්ද රසය පිළිබඳව අපි කතා කරනවා. ශබ්ද රසය දැනවීම සඳහා එතුමෝ මුල මැද සහ අග එලි සමයේ යෙදීමට කටයුතු කර ඇත්තාහ. මුල මැද සහ අග එලි සමයේ පිහිටුවීමට හැකිවන්නේ උසස් ගණෙහිලා සැලකිය හැකි කවීන්ට පමිනි. සැලලිහිණියේ මග වැනුමෙහි දැක්වෙන පහත කවිය ඊට කදිම නිදසුනකි. අපිට කවිය ඉදිරිපත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ කවියේ ඉස්මතු කරලා දක්වන්නට මේ මුල මැද සහ අග එලි සමයේ පිහිටුවලා තියෙන හැටි. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි. මත කොවුලේ තුරු වදලේ හඬන නිසි. වන සැවුලේ මග අසලේ පොර සැලසි. ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි.
මුලින් ගත්තොත් එම තැවුලේ, කොවුලේ, සැවුලේ, බැවුලේ. මැද ගත්තොත් එම කමලේ, වදලේ, අසලේ, අවුලේ. අවසානයේ ගත්තොත් එම ගැවසී, නිසී, සැලසී, කිසි. ඔන්න අපි ඉදිරිපත් කරලා තියෙනවා මුල මැද අග එලි සමය යොදලා තියෙන ආකාරය. දැන් මෙතනදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කවියේ තේරුම. කවියේ කියවෙන්නේ මේ සූර්ය තාපය නිසා පිපුණු නෙළුම් මල් සහිත විල් වලින් ගැවස. ඔය කතන්දර කිසිම දෙයක් උතන්ට අදාළ වෙන්නේ නැත. ඒ අදාළ වෙන්නේ නැත්තේ අපි මෙතන කතා කරන්නේ මේ කවියේ අර්ථය පිළිබඳව. අපි කතා කරන්නේ මේ කවිය නිර්මාණය කරද්දී යොදාගෙන තියෙන කාව්‍යමය උපක්‍රමයක් වන ශබ්ද රසයේ එක්තරා ආකාරයක්. එහෙම නැත්නම් එක්තරා උපක්‍රමයක්. ඒ තමයි මුලැමැදාගේ එලි සමයේදී. එතනදී කවියේ තේරුම ලියන්න අවශ්‍ය නැහැ. ඔන්නවා තමයි ඔයගලන්ට වරදින්නේ. ඒ වරදින තැන් අවම කරගන්න. සැලලිහිණියට ගුරු බැවුල නම් ප්‍රදේශයෙන් ගමන් කරන්නට පවසන රාහුල හිමියන් එහිදී දැකිය හැකි ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම සඳහා ඊටම උචිත වූ සමුදුරු ගොස් විරිත යොදාගෙන ඇත. එහිදී මාත්‍රා 2-4 වශයෙන් යතිය පිහිටන පරිදි එලි සමයේ පිහිටුවා ඇත. අනුප්‍රාසය දැනවීම සඳහා එකම ශබ්දය, එකම අකුර නැවත නැවතත් යොදමින් සෝභා සුන්දරත්වය අප හමුවේ චිත්‍රණය කරවීමට කතු හිමියන් දරා ඇති උත්සාහය පහත කවියෙන් මැනවින් පිළිඹු වේ. ඔන්න තව උදාහරණයක්. හරිද? වළඳින අදහසින් මෙන් සුරංගඟ අංගන නලබල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. එහෙනම් මේ කවියේ අපිට ඔන්න තවදුරටත් ගන්නට පුළුවන් මේ අනුප්‍රාස රසය දනවලා තියෙන ආකාරය. එකම අකුර, එකම ශබ්දය නැවත නැවතත් යෙදීම අපිට හඳුන්වන්නට පුළුවන් අනුප්‍රාසය ලෙස. ඒකත් කවියෙක් තමන්ගේ කාව්‍ය නිර්මාණය ශබ්ද රසය ඇසුරෙන් අර්ථ කියන්නේ රසය ඇති කරවන්නට යොදා ගන්නා වූ තවත් එක්තරා උපක්‍රමයක්. උතුරු දිශාවෙන් පෙනෙන මහ මුහුදේ ස්වභාවය වර්ණනා කිරීම සඳහා ලකාරය බහුල යොදාගෙන ඇත. චණ්ඩ වූ රළපේලි සුළඟේ බලයෙන් අහසට එසවෙන අයුරු ශබ්ද රසය දැනෙන පරිදි ඉදිරිපත් කොට ඇත්තේ නල බල සසල දල රළ පෙළ නුඹ නැගෙන යන යෙදුමෙනි. කියද්දිත් ඒක පැහැදිලි වෙනවා. තවද අර්ථ රසය දැනවීම සඳහා සුරංගාංග අංගන ඒක අන්න අපිට කියන්න පුළුවන් රූපකයක් කියලා. සුරංගාංග අංගන අහස නැමැති කාන්තාව යන රූපකයේ යොදා ඇත. තවද මග වැනුමෙහි යෙදෙන සමනල කන්ද පිළිබඳ වර්ණිත කවියෙහි මුනිසිරිපා තඹර දැන් මේ කතා කරන්නේ අර්ථ රසය පිළිබඳව. මුනිසිරිපා තඹර ඒකත් රූපකයක්. වනාන්තර අසිරිය පිළිබඳව දැක්වෙන වනසිරි පියුම් රා බඳ රණ බරණ යුරු කියන කවියෙහි වනසිරි නැමැති වනාන්තරය නැමැති සිරි දෙව්දුව මෙන්න මේවා අපිට નિયમિત කවිවල ආපු රූපක හැටියට අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. මෙතන ඒ ගැනත් කියලා තියෙනවා. එතකොට රූපක අපිට වැදගත් වෙන්නේ කවියක අර්ථ රසය ඇති කරවීම සඳහායි. ඊට පස්සේ ඔන්න කතා කරනවා උපමා අලංකාරය පිළිබඳව. ඒ කියන්නේ අර්ථ රසයට වැදගත් වෙන තවත් එක්තරා උපක්‍රමයක්. උපමා අලංකාරයේද නොඅඩුව මග වැණුම සඳහා රාහුල හිමියන් භාවිත කොට ඇත. ඒ බඳු අවස්ථා කිහිපයක්ම નિયમિત කවි පෙළෙන් අපට හමු වේ. ගණේ මිනි බැබලි කිරණේ සතපාය ඒ කියන්නේ ඝන වූ මණික් කැට බබලනවා කියලා කියනවා හරියට සූර්ය කිරණ හා සමානව. එතන අන්න උපමාවක් හැටියට ගන්නට පුළුවන්. නිල තුරංගුට නැගෙමින් රිවි දෙව් සිරින සූර්ය දිව්‍ය රාජයාගේ ස්වභාවයෙන් නිල් පැහැති එහෙම නැත්නම් කළු පැහැති අශ්වයා මතට නැගෙමින් සූර්යාට සමාන කොට දැක්වීමක් තියෙනවා. නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල පිරිසිදු වූ නිර්මල වූ චන්ද්‍රාලෝකය හා සමාන බබලන්නා වූ වැලි තලාවන්. එහෙනම් එතනත් උපමාවක් යෙදিলা තියෙනවා. ඒ වගේම වනසිරි පියුම් රා බඳ රණ බරණ යුරු වනසිරි කියන එක රූපකයක්. හැබැයි සමස්ත පේලිය ගත්තොත් මෙතන උපමාවක් තියෙනවා. වනාන්තරයේ නැමැති ශ්‍රියා කාන්තාවගේ ගෙලෙහි බඳිනාලද පద్මරාග මාණික්කේදු රත්තරන් ආභරණයක් හා සමාන. හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු. හිමසරි හිමමෙන් හිමහා සමාන. හිමමෙන් සීතල. එතනත් අපිට උපමාවක් යොදලා තියෙනවා. සූර්යාගේ රැස්මෙන් බබලන කිරණෙන් යුතු ඝන මාණික්‍ය. ඔන්න අර අපි ඉදිරිපත් කරපු මේ පේලි ටික අපි ඔන්න විස්තර කිරීමක් කරනවා. සූර්යාගේ අස්ත්‍රියෙන් කළු පැහැ අශ්වයෙකු පිට නැගී පැමිණෙන තපුමල් කුමරු, නිර්මල සඳ කිරණ වැනි බබලන වැලි තලාව, වනයේ නැමැති සිරිදියු දුවගේ ගෙලෙහි බඳින ලද පద్මරාග මාණික්‍යමය රන් ආභරණය වැනි හිමසරි සීතල ගැඹුරු ජලාශ ඉහත උද්ෘතයන්ගේ සරල අර්ථයයි. රාහුල හිමියන් රසික සහෘදයන්ගේ සිත්ති රසය ඇති කරවමින්
සංකල්ප රූප මවමින් ස්වභාව සුන්දරත්වය වැනීම සඳහා උපමා බහුලව යොදාගෙන ඇත. එතකොට ඔන්න අපි මෙතෙක් ඉදිරිපත් කළේ ඔය කියන උපමා තමයි. ඊට පස්සේ අපි ගන්නවා අන්න කාව්‍යමය සංකල්පනාවන්. කියන්නේ කියවන කෙනාට මේ අවස්ථාව මැවිලා පේනවා. එතකොට අපේ මනසෙහි එහෙම නැත්නම් පාඨකයාගේ ශ්‍රාවකයාගේ එහෙම නැත්නම් රසික සහෘදයාගේ මනසෙහි එම අවස්ථාව අපිට මවලා පෙන්නනවා. එහෙනම් සැලලිහිණියා ජම්බු පඳුරු වල විවේක ගන්නකොට අපිටත් ඒ අසලින් මීදගෙන විවේක ගන්න ස්වභාවයක් අපටත් දැනෙනවා. සැලලිහිණියාට දකින්නට ලැබෙන දේවල් අපිටත් මැවිලා පේනවා. එහෙනම් එම පරිසරයට අපිත් මනසින් ගමන් කරනවා. එහෙනම් කවියා කාව්‍යමය සංකල්පනා යොදාගෙන තියෙන විශිෂ්ට බව එතනයි තියෙන්නේ. කියවන රසික සහෘදයාට මෙම කාව්‍ය නිර්මාණය කියවා රස විඳින පාඨකයාට එහෙම නැත්නම් අසා රස විඳින ශ්‍රාවකයාට මැවිලා පේනවා එම අවස්ථාව. හොඳම කවියක් තමයි මෙතන උදාහරණ හැටියට අරන් තියෙන්නේ. මග නිලමින් සිටිනා දොඹ නීපියල පියසලමින් මලගෙහි කෙල රොණිනවල තතුඩලමින් බිඳ විලිකුන් මියුරුපල ඉසිඹුලමින් යෙහි සැලදඹ පඳුරුවල. ස්වභාව සුන්දරත්වය වර්ණණයට රාහුල හිමියන් යොදාගෙන ඇත්තේ අපූර්ව වූ කාව්‍ය සංකල්පනාවන්ය. ලොටි සිව්මැලි බවින් යුතු සැලලිහිණියාට එතුමන් ආරාධනා කර ඇත්තේ මාර්ගයේ දෙපස ඇති නා දොඹ බක්මි මොර යන ගස්වල පිපී ඇති මල් මත ක්‍රීඩා කරමින් රොණින් නැහැවෙන්නටය. අනතුරු ඒවායේ මියුරු පල තම තුඩ යොදා බුදින්නටය. ඉන්පසු ජම්බු පඳුරුවල නැවතී මද විවේකයක් ලබන්නටය. එහිදී උන්වහන්සේ ශබ්ද රසය හා අර්ථ රසය සමසමව සුසංයෝජනය කරමින් රචනා කොට ඇති අතර ඉහත කවිය උන්වහන්සේ සතු තිබූ රසවත් කාව්‍ය නිර්මාණ ශක්තිය ඉතා හොඳින් ප්‍රදර්ශනය කරවන්නකි. එහෙනම් අපිට අවසන් කරන්නට පුළුවන් අපි කතා කළා ශබ්ද රසය පිළිබඳව. ශබ්ද රසයේ වැදගත් වෙච්ච අපි ගත්තොත් එimhe එලිවැට, ඒ වගේම අනුප්‍රාසය, ඊට පස්සේ අර්ථ රසය පිළිබඳව කතා කරද්දී අපි කතා කරා රූපක, ඒ වගේම උපමා සහ අවසානයේට කාව්‍යමය සංකල්පනාවන්. එහෙනම් අපි ਵਿਚාරය අවසන් කරනවා අපි මේ කතා කරපු දේ නැවත කෙටියෙන් දක්වමින්, සාරාංශයක් කොට දක්වමින් අපි ਵਿਚාරය අවසන් කරනවා. ආකෘතිය, විරිත, එලිවැට, අනුප්‍රාසය, උපමා හා රූපක අලංකාරය, රසවත් වූ කාව්‍ය සංකල්පන යනාදී කාව්‍යමය උපක්‍රම මගින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය කාව්‍ය නිර්මාණය ශබ්ද රසයෙන් හා අර්ථ රසයෙන් පිරවීමට දරා ඇති උත්සාහය සැලලිහිණියේන මග වැනුමට අයත් කවි වලින් අපට පෙන්වා දිය හැකිය. ඔබ සියලු දෙනාටම ස්තුතියි.